සුබ දවසක් සියලු දෙනාටම. මගේ YouTube channel එකේ computer programming කොටසින් අද බලාපොරොත්තු වෙනවා C++ programming for university students නැමැති පාඩම් මාලාව ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. මෙම පාඩම් මාලාවේ වීඩියෝ සීරීස් එක බේස් කරගෙන තියෙන්නේ විශ්වවිද්‍යාලයට යන්න සහ විශ්වවිද්‍යාලය දැනට ඉගෙන ගන්නා ශිෂ්‍යයන් aim කරගෙන විශේෂයෙන් science degree, computer engineering degree සහ software engineering සහ C අවශ්‍ය කට්ටියට අවශ්‍ය විෂය නිර්දේශය ඉලක්ක කරගෙන තමයි මේ පාඩම් මාලාව සැලසුම් කරලා තියෙන්නේ. ඒතකොට එක එක යුනිවර්සිටිස් වල එක එක ෆැකල්ටිස් වල තිබුණු විභාග papers ඉලක්ක කරගෙන එතකොට ඒවා ඩිස්කෂන් විදිහට වීඩියෝස් හරි ගස්සලා මේ ලෙසන් එක ගොඩක් සාර්ථක කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තමයි C ඉගෙන ගද්දී නැත්නම් ඕනම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ඉගෙන ගද්දී කොහෙන්ද පටන් ගන්න කියන එක. හරි. එතකොට මම මේ ලෙසන්ස් මාලාව කරන ස්ටයිල් එක පොඩ්ඩක් ඔයගලන්ට කියන්නම්. මොකද අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කරද්දී ගොඩක් විට මම දැක්ක දෙයක් තමයි ශිෂ්‍යයන්ට මේක එපා වෙනවා. මොකද එපා වෙන්නේ ඒක පටන් ගන්න තැන සහ පටන් ගන්න පිළිවෙලේ ගැටලුවක් කියලා මම හිතන්නේ. හරි මොකද අපි සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකක් ෆස්ට් ටයිම් ඉගෙන ගන්න කෙනෙක් නම් අපි කුඩා ප්‍රෝග්‍රෑම් එකේ සිට ක්‍රමයෙන් ඉදිරියට යන්න ඕනේ. ඊළඟ අපිට සංකීර්ණ ප්‍රෝග්‍රෑම්ස් ලිවීමේ හැකියාව තියෙනවා. මොකද ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ කටපාඩම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි ඇඟෙන්ම එන්න ඕනේ. ඇඟෙන්ම එන්න නම් අපි කුඩා ප්‍රෝග්‍රෑම් එකේ සිට හරියට ඒක ස්ටඩි කරන්න ඕනේ. ඒකේ ටෙක්නික්ස් හරියට අල්ල ගන්න ඕනේ. හරි. ටෙක්නික්ස් අල්ල ගන්න නැතුව අපිට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කවදාකවත් ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එකෙන් අපිට ගැටලුවක් විසඳන්න බෑ. ඒකින්ද මම වීඩියෝ සීරීස් එක වීඩියෝස් කීයක්ද කියන එක මම තාම තීරණය කරලා නැහැ. මම පොඩි ප්‍රෝග්‍රෑම් එකේ සිට ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම්ස් දක්වා කරන්න බලාපොරොත්තු වෙනවා. සමහරක් විට වීඩියෝස් 30-40ක් කරන්න වෙන්න පුළුවන්. හරි. හැබැයි මම උත්සාහ කරනවා ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න කට්ටියට එපා නොවන විදිහට මේ වීඩියෝ සීරීස් එක ගෙනියන්න. ඒ වගේම එක්සෑම් ටාගට් කරගෙන මේක කරන්නේ. ඒකින්ද ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා සියලුම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට සහ C අවශ්‍ය කට්ටියට. හරි. එතකොට මේක මම කරන ස්ටයිල් එක පොඩ්ඩක් කියන්නම්. මම මේක ඉස්සෙල්ලාම ස්ලයිඩ් ප්‍රසන්ටේෂන්ස් වගේක් ඔයගලන්ට දානවා. ඒ ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් වල හැම ස්ලයිඩ් එකක් මම කියවන්න යන්නේ. ඒකේ සාරාංශ ගත්තේ මම විස්තර කරනවා. ඒ වගේම ප්‍රෝග්‍රෑම් ටෙක්නික්ස් මම වැඩිපුර විස්තර කරනවා. එතකොට ඒ අනාතරේ මම කම්පයිලර් එකක් අරගෙන මොකද්ද කම්පයිලර් කියන එක මම කියන්නම්. එතකොට ප්‍රෝග්‍රෑම් අපි ප්‍රැක්ටිකල්ස් මම ඔයගලන්ට කරලා පෙන්නනවා. ඒතර ඕගලන්ට පුළුවන් මේ වීඩියෝ එක ෆෝස් කරලා යන අතර නතර කරලා ඒ අවශ්‍ය නෝට්ස් ලියා ගන්න. හරි මේ නෝට්ස් ටික හරියට වැදගත්. මොකද මම මේ නෝට්ස් හදලා තියෙන්නේ පුළුවන් තරම් සමරියක් විදිහට අරගෙන. මොකද ඔයගලන්ට ලොකු විස්තරයක් ඉන්ටර්නෙට් එකෙන් හරි එහෙම නැත්නම් පොත් වලින් එකතු කරගන්න පුළුවන්. නමුත් පොතක් කියවන්න ගියාම ගොඩක් විට ප්‍රෝග්‍රෑමින් එපා වෙනවා. මොකද ඒක ලොකු විස්තර තියෙනවා. හරි. නමුත් අපිට ටෙක්නික්ස් හොයාගන්න අමාරුයි පොතක. නමුත් මම මේකේ ස්ලයිඩ්ස් විදිහට ටෙක්නික්ස් අරගෙන එක් ටෙක්නික්ස් වලින් හම්බ වෙන දේවල් ඔයගලන්ට සාම්පල්ස් විදිහට කරලා පෙන්නනවා. හරි. රයිට්. අපි බලමු කොහොමද වැඩේ පටන් ගන්න කියලා. අපි ඉස්සෙල්ලාම දැනගෙන තියෙන්න ඕනේ what is the computer language called? මොකද්ද මේ computer language එකක් කියලා කියන්නේ? පරිගණක භාෂාවක්. මේ පරිගණක භාෂාව කියන එක පරිගණක කොටස ඇතහැරියොත් භාෂාවක්. දැන් අපි කතා කරන භාෂා ගොඩක් තියෙනවා. ඉංග්‍රීසි වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, තමිල් වෙන්න පුළුවන්, නේ? ජපාන් වෙන්න පුළුවන්. මේ භාෂා වලින් වල තියෙන දෙයක් තමයි මේ භාෂා දෙන්නෙක් අතර වචන අදහස් වමාරු කරගන්න එක. ඒකට අපිට යම්කිසි නීති වර්ගයක් තියෙනවා කතා කරද්දී. ග්‍රැමර් තියෙනවා. හරි. එතකොට එහෙම ග්‍රැමර් නැතුව නිකන් වචන විතරක් කතා කරොත් අපිට දෙන්නට ඒක කොමියුනිකේට් කරගන්න බෑ. තේරෙන්නේ නැහැ නේ. එන යම්කිසි නීතියක් කරනව කතා කළොත් තමයි දෙන්නට අදහස් වමාරු කරගන්න පුළුවන් වෙන්නේ.
ඒ වගේම ගැටලුවක් ආවා කම්පියුටරයක් එක්ක කම්පියුටර් ඩිවයිසස් කන්ට්‍රෝල් කරන්න. කම්පියුටරින් ගැටලුවක් විසඳ ගන්න. අපි කොහොමද කියන එක. එතකොට මේකටත් අපි පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් කම්පියුටරේ සහ යූසර් මනුස්සයා අතර අදහසව මාරු කර ගැනීමක්. එතකොට මේකට අපිට විවිධ භාෂා අවශ්‍ය වෙනවා. එතකොට කම්පියුටර් භාෂාවක් අපිට ලෝකේ සිංහලෙන් ලියන්න බෑනේ කම්පියුටර් භාෂාවක්. එතකොට ජපන් වලින් ලියන්න බෑ. එතකොට හොයාගත්තා ඉංග්‍රීසි භාෂාව. එතකොට ඉංග්‍රීසි වලින් ලියන වචන හොයාගත්තා. කම්පියුටර් භාෂාවට වෙන්නු වචන මාලාවක් හොයාගත්තා. ඒ මාලාව හසුරවන්න යම්කිසි නීතියක් හොයාගත්තා. හැබැයි කම්පියුටරේ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. හරි කම්පියුටරේ තේරෙන්නේ විශේෂ කෝඩින් සිස්ටම් එකක්. බයිනරි කෝඩින් සිස්ටම් එකක් තමයි තේරෙන්නේ. එතකොට අපිට බයිනරි කෝඩින් සිස්ටම් එකකින් භාෂාවක් ලියන්න ගියොත් අපහසුයි. ඒතර බයිනරි කෝඩින් සිස්ටම් එකට අපි මැෂින් ලැන්ග්වේජ් කියලා කියනවා. ඒවට අපි කියනවා ලෝ ලෙවල් ලැන්ග්වේජස් කියලා. හරි අපිට අඩුවෙන් තේරෙන ලැන්ග්වේජස් වලට අපි කියනවා ලෝ ලෙවල් ලැන්ග්වේජස් කියලා. ඒතර අපි ඉංග්‍රීසි වල ලියන අපිට තේරෙන වචන වලට අපි කියනවා හයි ලෙවල් ලැන්ග්වේජස් කියලා. එහෙනම් මේ හයි ලෙවල් ලැන්ග්වේජස් එකකින් ලෝ ලෙවල් ලැන්ග්වේජස් එකක් විදිහට කන්වර්ට් කරලා තමයි කම්පියුටරේට භාෂාව දෙන්න වෙන්නේ. එහෙනම් අපිට මේ විදිහට high level language එකකින් බිහි වුණු භාෂා ගොඩක් තියෙනවා. basic C, C++, COBOL, Java, Fortran, Pascal ඒ වගේ විවිධ භාෂා තියෙනවා. විවිධ භාෂා වලට විවිධ වචන තියෙනවා. හරි. අපි ඒවට කියනවා reserved words කියලා. ඒ භාෂාවට ආවේනික වචන තියෙනවා. හරි. එතකොට ඒ වචන ඒ භාෂාවට ආවේනික රූල් එකකින් නීතියකින් කම්පියුටරේට දීලා කම්පියුටරේ යම්කිසි ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරලා කම්පියුටර් තේරෙන විදිහට මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරලා දීලා තමයි අපිට අවශ්‍ය ගැටලු විසඳගන්නේ. එහෙනම් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ vocabulary and set of grammatical rules for instructing a computer or computing devices to perform a specific task. යපිසි වැඩක් කරවා ගන්න අපි දෙන instructions මාලාවක් විදියට අපිට කියන්න පුළුවන් පරිගණක භාෂාවක් කියලා. එතකොට මේ භාෂාවට ආවේනික වචන තියෙනවා, ආවේනික නීති තියෙනවා. එහෙනම් අපි ඉගෙන ගන්නේ මොකක් හරි භාෂාවක් හොයාගෙන උදාහරණයක් C තෝරගත්තොත් C එකේ අවශ්‍ය වචන සෙට් එකකින් ඉගෙන ගන්න වෙනවා. එතකොට ඒවා C එකට අදාළ grammatical rule එකක් හොයාගන්න වෙනවා. ඉගෙන ගන්න වෙනවා. ඒකෙන් අපිට අවශ්‍ය ගැටලුව කම්පියුටරින් විසඳ ගන්න පුළුවන්. ඕක තමයි පරිගණක භාෂාවකින් කරන්නේ. හරි. එතකොට අපි දැනගෙන තියෙන්න ඕනේ මෙන්න මේ භාෂාව. So what is the computer language? අපි කොච්චර භාෂා එහෙනම් ඇද්ද ලෝකේ? හරි. පරිගණක භාෂා. මේ වෙද්දී ආසන්න වශයෙන් 9000ක් වගේ භාෂා ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. හොයාගෙන කියන්නේ එක එක පුද්ගලයෝ විසින් නිර්මාණය කරගෙන තියෙනවා. ආයතන පුද්ගලයෝ විසින් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි 9000ක් තිබ්බට මේකෙන් 50ක් වගේ තමයි භාවිත කරන්නේ දැනට. ඒ 50කුත් අතරින් කීපයක් තමයි ගොඩාක් කිට පොපියුලර් වෙලා තියෙන්නේ. හරි. එතකොට එහෙනම් ඒකේ එකක් තමයි මේ C කියන එක. අපි ඉගෙන ගන්න C සහ C++ කියන එක. එතකොට භාෂාවක් ඉගෙන ගන්න ඉස්සෙල්ලාම ඉගෙන ගන්න කෙනෙකුට ගොඩාක් ගැළපෙන භාෂා තියෙනවා. මොකද ඒ ටෙක්නික්ස් ලේසි. හරි. එතකොට වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඒ වගේම ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම්ස් වලට යන්න පුළුවන්. මේ වගේ භාෂා. එතකොට අපි දන්නවා A level වලට ඉගෙන ගන්නවා Python කියලා භාෂාව. හරි. O level වලට ඉගෙන ගන්නවා Visual Basic කියලා භාෂාව. මුල්ම කාලේ යුනිවර්සිටිස් වල අපි ඉගෙන ගත්තා Pascal Fortran කියලා භාෂාව. එතකොට දැන් බහුලව යුනිවර්සිටිස් වල පාවිච්චි කරන දෙයක් තමයි C සහ C++. මේ C සහ C++ කියන එක දෙකකට යන එකක්. එතකොට ගොඩක් advanced techniques පාවිච්චි කරන ලේසි C++ එකට. හරි. හැබැයි දෙකම එකට යන්නේ හින්දා අපි ඉස්සලා C කතා කරලා දෙවෙනුව ඒව C++ වලින් මොනවද වෙනස්කම් ඉන්නේ කියන එක. හරි. ටෙක්නික්ස් ගොඩක් පිට එකයි. හැබැයි advanced වලට යද්දී C++ සමාන කට්ටිය කැමති පාවිච්චි කරනවා. මේ දෙක එකතු කම්බයින් කරලා යූස් කරගන්නත් හැකියාව තියෙනවා. එහෙමනම් මේ දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් අපි දැන් කිව්වනේ කම්පියුටර් එකකට භාෂාවක් කියලා කියන්නේ අපි යම්කිසි උපදේශ මාලාවක් කියලා. මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ලියන
සිද්ධියට අපි කියනවා coding කියලා. හරි. Computer coding is the use of computer programming language to given computers and machines as set of instructions on which actions to performance. හරි. ඒක හරියට අපි human communication එකක් වගේ. එතකොට machine එකත් එක්ක අපි communicate කරන එක. එතකොට මේ දෙන set of instructions වලින් හැදෙන නිර්මාණයට අපි කියනවා application එකක් කියලා. හරි. package එකක් කියලා කියනවා. එහෙනම් අපි package එක පැත්තට යන්න කලින් අපි ඉස්සෙල්ලා ලියන්න ඕනේ මේ codings අපි කොහොමද හසුරවා ගන්න කියන එක. හරි. right. එහෙනම් දැන් අපි ඉගෙන ගන්නේ C programming කියන එක. මේ C programming develop කරේ 1972. හරි. මේ C programming කියන develop කරේ 1972. Bell දුරකථන Bell කියන laboratory එකෙන් ටෙලිෆෝන් ලැබොරටරි එකෙන් තමයි මේක ඩෙවලොප් කළේ. මේක විශේෂයෙන් ඩෙවලොප් කළේ Unix operating system එක. දැන් අපි පාවිච්චි කරන්නේ Windows operating systems. හරි. ඒ වගේ මුල් කාලේ 1970 ගණන් වල යූස් කරපු Unix operating system එක ඩෙවලොප් කරන්න තමයි මේ C language එක පාවිච්චි කළේ. මේක හොයාගත්තේ Dennis MC කියන Bell ලැබොරටරි එකල මම කිව්වා. එතකොට මේක ඒ 72 යූස් කළාට දැනුත් ලොකු ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑම්ස් නිර්මාණය කරන්න පාවිච්චි කරනවා මේ C සහ C++. එච්චර එක පවර්ෆුල් ලැන්ග්වේජ් එකක් වෙලා තියෙනවා. මේකෙන් ලොකු නිර්මාණය කරන්න පුළුවන්. ඔපරේටින් සිස්ටම්ස් බහුතරයක් නිර්මාණය කරලා තියෙනවා මේ C හරහා. තවමත් නිර්මාණය වෙමින් පවතිනවා. හරි. එතකොට ඇයි අපි මේ C ඉගෙන ගන්න? C ගොඩක් විට C programming language is a must for students and working professionals to become a great software engineer, especially when they are working in software development domain. In a softwares develop කරන්න අපි මේ ගොඩක් විට මේ C පාවිච්චි කරනවා. හරි. C වල තියෙන විශේෂ C ඉගෙන ගන්න තියෙන විශේෂත්වය තමයි ඉගෙන ගැනීමට පහසුයි. අපි දන්නවනේ ඉගෙන ගන්න පහසු නම් අපි ඉගෙන ගන්නවානේ. එතකොට යම්කිසි නිර්මාණයක් කරන්න යම්කිසි පැකේජ් එකක් නිර්මාණය කරන්න අපිට ලේසියෙන් කරන්න පුළුවන් නම් අපි ඒ භාෂාව තමයි තෝරගන්නේ. මම කියන භාෂා 50ක් විතර දැන් භාවිතයේ තියෙනවා කියලා. ඒ සමහරක් භාෂා හරි අපහසුයි. ඒ ෆැසිලිටිස් අඩු වෙන්න පුළුවන්. ටෙක්නික්ස් හොඳ ටෙක්නික්ස් නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඒක යූස් කරන්නේ නැහැ ලොකු නිර්මාණය කරන්න. හැබැයි මේ C වල ලේසිකම නිසා සහ ටෙක්නික්ස් ගොඩක් තියෙන නිසා ඕනම අපහසු ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න හැකියාව තියෙන නිසා අපි මේක ඉගෙන ගන්නවා. මේක ස්ට්‍රක්චරල් ලැන්ග්වේජ් එකක් කියලා කියනවා. හරි ව්‍යුහගත භාෂාව. අපි ස්ට්‍රක්චරල් ලැන්ග්වේජ් කියන එක මොකක්ද කියන එක අපි ඉදිරියේදී කතා කරමු. එතකොට මේක ස්ට්‍රක්චරල් ලැන්ග්වේජ් එකක් ව්‍යුහගත භාෂාවක් හින්දා මේක අපි පාවිච්චි ඉගෙන ගන්නවා. ඒ වගේම ඒ කාර්යක්ෂම වැඩසටහන් නිෂ්පාදනය කරන්න පුළුවන්. හරි ප්‍රොඩියුස් එෆිෂන්සි තියෙන මේ ප්‍රෝග්‍රෑම් එක කාර්යක්ෂම මේක නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම it can handle low level activities. low level activities මේක handle කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණක භාෂා පරිගණකයේ කෝ එකට අපි මේ ආමන්ත්‍රණය කරන්න පුළුවන්. හරි කම්පියුටරට තේරෙන්නේ low level activities. එහෙනම් අපිට මේක handle කරන්න පුළුවන් ඒ low level activities. හරි. ඒ වගේම මේක විවිධ platforms වල වැඩ කරනවා. It can be compiled on a variety of the computer platforms. ඒ කියන්නේ ඕනම කම්පියුටර් මෙහෙයුම් පද්ධතියක මේක හරි මේක වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද අපි C ඉගෙන ගන්නවා. හරි එහෙනම් C ඕනම යුනිවර්සිටි එකක උගන්වන්නේ මේ හේතු උඩ. දැන් අපි කතා කළා මේ high level කියන එක. හරි high level language කියන එකනේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන සියලුම පරිගණක භාෂාවලට අපි කියන්නේ high level languages කියලා. හරි. එතකොට මේ high level language එකෙන් ලියන දේවල් කම්පියුටරේට තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ නැහැ. කම්පියුටර් තේරෙන්නේ low level languages. හරි. low level languages වලින් binary machine language කියන එක. ඒ කියන්නේ binary බිංදු සහ එක සම්බන්ධ කරලා ලියන කෝඩින් සහ කම්පියුටර් තේරෙන්නේ. එහෙමනම් අපි ලියන දේ තේරෙන්නේ නැත්නම් කම්පියුටරේට වැඩක් නෑනේ. දැන් මම
අපි කතා කරන භාෂාව. දැන් කවුරු හරි ඉංග්‍රීසි වලින් කතා කරනවා නම් ජපන් මිනිස්සෙකුට ඒ ජපන් මිනිස්සයා ඉංග්‍රීසි ඉගෙනගෙන නැත්තම් අපි කොච්චර අපි දෙන්නම එයා දන්නේ කතා කරනවා ජපන් වලින් දන්නේ මං දන්නේ ඉංග්‍රීසි වලින්. නැත්නම් මං දන්නේ සිංහලෙන් එයා දන්නේ වෙන භාෂාවක්. ඒතර ප්‍රශ්නයක් නේ. දැන් අපි දන්නවා ජපානයේ කවුරු හරි ආවොත් එහෙම අපි කතා කරන්නේ සමහරක් වෙලාවට ඒ දෙකම භාෂා දෙකම දන්න කෙනෙක් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට පාවිච්චි කරනවා. හරි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් මැදිහත් වෙන්න ඕනේ එයාට තේරුම් කරලා දෙන්න. එහෙනම් මෙතනත් අපි ලියන high level language එක කම්පියුටර් තේරුම් ගන්න අපි පාවිච්චි කරනවා පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. හරි ඒකට අපි කියනවා කම්පයිලර් කියලා. සම්පාදකයෙක් ඉන්නවා කම්පයිලර් එකක්. සමහරක් ඉන්ටර්ප්‍රීටර් එකක් ඉන්න පුළුවන්. හරි මේ දෙකේ වෙනස අපි බලමු ඉදිරියේදී කම්පයිලර් සහ ඉන්ටර්ප්‍රීටර්. වෙන්න එහෙනම් අපි මේ කම්පයිලර් එකකින් හරි ඉන්ටර්ප්‍රීටරෙන් හරි අපි දෙන high level language එක low level language එකක විදිහට පරිවර්තනය කරලා කම්පියුටරයට ලබා දෙන්න ඕනේ. එහෙනම් අපිට බෑ ඉංග්‍රීසි භාෂාව අපි ලැන්ග්වේජ් එකක් තියෙනවා නම් අපි මේ භාෂාව ටයිප් කරන්න පුළුවන් දෙන්න පුළුවන් නෝට්පෑඩ් එක කරා. ටෙක්ස්ට් එකට කරා ටයිප් කරන්න පුළුවන් නේ. නෝට්පෑඩ් එක නැත්නම් වර්ඩ් පෑඩ් එක ඕනම ටෙක්ස්ට් එකක නම් අපි භාෂාව ටයිප් කරනවා නේ. අපි මේ අපි ඉංග්‍රීසි අපි කියවන දැන් පරිගණක භාෂාව කියන්නේ ඉංග්‍රීසි වලින් තියෙන වචන සෙට් එකක් තියෙනවා. නීතියක් තියෙනවා. එහෙනම් අපි නෝට්පෑඩ් එකේ ඒ වචන සෙට් එකේ නීතියෙන් ටයිප් කරලා කම්පියුටරයට දුන්නොත් අපිට ඒ කම්පියුටරින් ඒ වැඩේ කරගන්න පුළුවන්ද? බෑ. මොකද කම්පියුටර් ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා ඉන්ටර්ප්‍රීටර් එකක් හෝ කම්පයිලර් එකක් ඒක මැෂින් භාෂාව විදිහට පරිවර්තනය කරන්න. මැෂින් ලැන්ග්වේජ් එකට පරිවර්තනය කරන්න. එහෙනම් මේ C කියලා කියන්නේ ওই ඉන්ටර්ප්‍රීටර් සහ කම්පයිලර් අතරින් කම්පයිලර් එකක් තියෙන භාෂාවක්. හරි කම්පයිලර් එකක් ඕන වෙනවා එහෙනම් මේක පරිවර්තනය කරගන්න. එහෙමනම් අපි C ඉගෙන ගද්දී අපි කම්පයිලර් එකක් යූස් කරගන්න වෙනවා. සමහරක් ලැන්ග්වේජස් තියෙනවා බේසික් ලැන්ග්වේජ් ඉන්ටර්ප්‍රීටර් එක කරා වැඩ කරන්නේ. ඉන්ටර්ප්‍රීටර් කියලා කියන්නේ ලයින් බයි ට්‍රාන්ස්ලේට් කරනවා. අපි තුමු ප්‍රෝග්‍රෑමින් අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන් මාලාවේ ඉන්ස්ට්‍රක්ෂන් ලයින්ස් පහක් තියෙනවා කියලා. ඒතර බේසික් භාෂාව කරන්නේ එක ලයින් එකක් ට්‍රාන්ස්ලේට් කරනවා. ඊළඟ ලයින් එක ට්‍රාන්ස්ලේට් කරන එක දෙනවා. තුන්වෙනි ලයින් එක ට්‍රාන්ස්ලේට් කරනවා. ඒ අතරේ ඒක රිසල්ට් එකක් ගන්න පුළුවන් නම් ඒ රිසල්ට් එක දෙනවා කම්පියුටරේ. අපි ඒවයි ලයින් බයි ලයින් ට්‍රාන්ස්ලේට් කරන එකට අපි කියනවා ඉන්ටර්ප්‍රීටර් කියලා. හැබැයි මුළු හෝල් ප්‍රෝග්‍රෑම් එකම සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම එකවර කම්පයිලින් කරලා ඔබ්ජෙක්ට් කෝඩ් එකක් හදා ගන්නවා. හරි ඒකෙන් තමයි රිසල්ට් එක දෙන්නේ. එහෙනම් මුළු හෝල් ප්‍රෝග්‍රෑම් එකම කම්පයිල් කරන මේ ට්‍රාන්ස්ලේට් කරනට අපි කියනවා කම්පයිලර් එකක් කියලා. එහෙනම් C ලැන්ග්වේජ් එකේ තියෙන කම්පයිලර් එකක්. හරි එහෙනම් අපි කම්පයිලර් එකක් අපි හොයාගන්න වෙනවා ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න කලින්. අන්න right. දැන් එහෙනම් අපිට C ප්‍රෝග්‍රෑම් එකට අපිට අවශ්‍ය වෙනවා සිද්ධි දෙකක්. මොකද්ද? එකක් තමයි අපිට ප්‍රෝග්‍රෑම් එක ටයිප් කරන්න තැනක් අපිට අවශ්‍ය වෙනවා. හරිද? එහෙනම් අපිට you need to following two software tools available on your computer. මේක නැත්නම් මේ දෙක නැත්නම් අපිට C නෙමෙයි ඕනම ලැන්ග්වේජ් එකක් ටයිප් කරන්න බෑ. කම්පයිලර් එකේ තියෙන ලැන්ග්වේජ් ටයිප් කරන්න බෑ. එහෙනම් C program language එක need to following two software tools available for your computer. එකක් තමයි text editor එකක්. හැබැයි මේ text editor එකක් නම් ඕනම කම්පියුටර් එකක තියෙනවා. හරි. ඒක notepad කියලා කියන්න පුළුවන් අපිට. text editor එකක් නේ notepad වෙන්න පුළුවන්, wordpad වෙන්න පුළුවන්. එහෙනම් text editor කියලා කියන්නේ this will be used to type your program. Example for few to editors include Windows Notepad. හරි. නැත්නම් OS edit command line එක type කරන්න පුළුවන්. හරි. ඕනම text editor පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ type කරන මේ text editor එකක් පාවිච්චි කරලා type කරන සිද්ධියට අපි lines පහක් තියෙනවා නම් මේ lines පහ type කරලා අපි save කරගන්නවා C language එකේදී file extension එක C වෙන විදිහට. හරි අපි file කරනවා file name එකකින්නේ ඕනම දෙයක් අපි word ලියුමක් type කළත් file name එකෙන් save කරනවානේ. ඒතකොට ඒකේ file extension එක තියෙනවා doc නැත්නම් docx කියලා නේ. ඒ වගේ C language එකේ අපි මොකක් හරි notepad එකක අපි දෙන instructions මාලාව type කරලා ඒක save කරොත් abc කියලා. හැබැයි abc.c කියලා තමයි මේක extension එක ගන්න. මෙන්න මේකට අපි කියනවා source code එක කියලා. හරි එහෙනම් අපි ඉංග්‍රීසි අකුරෙන් type කරන සිද්ධිය type කරන ෆයිල් එකට අපි කියනවා source code එක කියලා. එහෙනම් අපි text editor එක අපි ගාව තියෙනවා source code එක පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනුව අපිට අවශ්‍ය වෙනවා compiler එකක්.
මම කියන්නේ C වැඩ කරන්නේ ඉන්ටර්ප්‍රීටර් එක කරන්නේ මේ කම්පයිලර් එක කරා කියලා. මුළු හෝල් ප්‍රෝග්‍රෑම් එකම එකට මේ ට්‍රාන්ස්ලේට් කරන්න මැෂින් කෝඩ් එක විදිහටනේ. එහෙනම් මේ කම්පයිලර් එක අපි හොයාගන්න ඕනේ. මේක අපිට අන්තර්ජාලයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඕපන් සෝස් තියෙනවා. හරි. ඕපන් විවිධ සෝස් තියෙනවා. කම්පයිලර්ස් විවිධ නම් වලින් එනවා. හරි. එතකොට අපි බලමු කම්පයිලර් එකක් මම පාවිච්චි කරන කම්පයිලර් එක මොකක්ද කියලා. විවිධ නම් වලින් මේ කම්පයිලර්ස් අපිට හොයාගන්න පුළුවන්. හරි. එතකොට මම පාවිච්චි කරනවා මේකට කම්පයිලර් එකක්. බලමු code blocks කියලා. හරි මම ඒක පාවිච්චි කරනවා. ඒක ඉන්ටර්නෙට් එකේ ඔයගොල්ලෝ Google එකේ search කළොත් එහෙම code block software කියලා නැත්නම් code block compiler කියලා ඔයගොල්ලන්ට ඒක නොමිලේ download කරගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ compiler එකක් පාවිච්චි කරොත් මම පොඩ්ඩක් මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ගන්නවා. මම හිතන ලේසි මේ තියෙන. හරි කම්පයිලර් අපි මේක පාවිච්චි කරනට ඕනම C ප්‍රෝග්‍රෑම් එකක sorry මම මෙතන චුට්ටක් කියන්නම්. The compiler the source code written in the source file is the human readable. ඒ කියන්නේ අපිට human ට කියවන්න පුළුවන් විදිහට තමයි අපි notepad එකේ ලියුවේ. So source for your program. It needs to compile into machine language. එහෙනම් අපි ඒක අවශ්‍යයි convert කරන්න machine language එකට. හරි. So that is CPU. ඒ කියන්නේ CPU එක තමයි program එක දෙන්නේ. හරි. instructions ටික දෙන්න ඕනේ. එහෙනම් machine language එකට මේ convert කරන්න තමයි binary code 0.1ට යන තියෙන code එකට compile කරන්න තමයි අපි මේ compiler පාවිච්චි කරන්නේ. ඉතින් මේ compile කරලා අපි execute the program as per line instructions given. The computer compile the source code into the final executable program. එතකොට මෙන්න මේ අපි ලියපු ඉංග්‍රීසි අකුරෙන් තියෙන source code එක මේ compiler එක කරා translate කරලා හදාගන්න machine code එකට අපි කියන object code එක කියලා ඒක තමයි අපි executable කරන්නේ. executable කරනවා කියන්නේ අපිට පුළුවන් නිකන් මේ double click කරොත් ඒක වැඩ කරනවා මේ program එක. එහෙනම් ඒ computer අඳුරනවා ඊට පස්සේ. ඒ computer එකෙන් අය දෙන instructions වලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලට පැහැදිලි නේ? අපි මේකේ මම දැන් මේ කතා කරපු එකේ සමඩිය ගත්තොත් අපි ගාව අපිට ඕනේ මොන හරි ගැටලුවක් විසඳ ගන්න. උදාහරණයක් විදිහට ගමු සංඛ්‍යා දෙකක් එකතු හොයන්න ඕනේ කියලා. එතකොට අපි මේ සංඛ්‍යා දෙක එකතු හොයන්න එක මැෂින් එකට ලබා දෙන්න ඕනේ. ඒක ලබා දෙන්න අපි මොන හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකකින් අපි මේ ටෙක්ස්ට් එඩිටර් එකක ටයිප් කරනවා. ඒකට අපි යූස් කරනවා මේ භාෂාවකට ආවේනික වචන මාලාවක් සහ නීති ටිකක්. හැබැයි ඒක කම්පියුටර් තේරෙන්නේ නැහැ. ඒතර කම්පියුටර් තේරෙන්නේ බයිනරි කෝඩ් එක නම්. හරි. එහෙනම් අපි කම්පියුටර් තේරෙන විදිහට ඒක ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. එහෙනම් ට්‍රාන්ස්ලේට් කරන්න අපි කම්පයිලර් කියන ප්‍රෝග්‍රෑම් එක උදව් කරගන්නවා. ඒකෙන් ට්‍රාන්ස්ලේට් කරලා අපි හදනවා මැෂින් එකට කියවගත හැකි කෝඩ් එකක්. හරි. ඒකෙන් අපි පුළුවන් අපිට අවශ්‍ය ආන්සර් එක ගන්න. මෙන්න මේක තමයි කරන්නේ. හරි. right. එහෙමනම් පරිගණක භාෂාවක අපි කතා කරන C භාෂාවේ අපිට තියෙන ප්‍රධාන කොටස් කීපයක්. හරි. එතකොට C program basically consists of the following parts. මෙන්න මේ parts ටික තියෙනවා. පළවෙනි එක තමයි පෙර සැකසුම් විධාන. හරි pre-processor commands තියෙනවා. මේක අපි ඒ කියන්නේ අපි පෙර සැකසුම් command කියලා කියන්නේ කම්පියුටරේ අපි දෙන ඉංග්‍රීසි අකුරු අපි දෙන දේවල් කම්පියුටරෙන් ඒවා තේරුම් කරලා දෙන්න. හරි ප්‍රවේශක විධානයක්. දැන් අපි go කියලා කිව්වොත් යන්න කියලා කියනවා. ඒ වගේ කම්පියුටරේ අපි මොන හරි print කියලා කිව්වොත් ඒ command එක තේරුම් කරලා දෙන්න ඕනේ. මේක මේ print කියලා කියන්නේ මේ screen එකේ print කරන්න කියන එක. හරි. අන්න ඒවට ඒවා තේරුම් කරලා දෙන්න මේ compiler එක ඇතුලේ තියෙනවා විශේෂ command. හරි pre-processor commands තියෙනවා. ඒ වගේම කාර්යයන් අපි කරන කාර්ය functions අපිට මේක පාවිච්චි කරනවා. ඒ වගේම විචල්‍යයන් තියෙනවා variables. අපි විවිධ variables use කරන්න ඕන ගැටලුවක් විසඳන්නේ. අපි සංඛ්‍යා දෙකක් එකතු කරනවා නම් අපි පළවෙනි සංඛ්‍යාව x කියලා ගන්න පුළුවන්. දෙවෙනි සංඛ්‍යාව y කියලා ගන්න පුළුවන්. සංඛ්‍යා දෙක එකතු sum කියලා හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ x y sum කියනවා variables විචල්‍යයන්. ඒතර x කියන අගයක් එනවා y කියන අගයක් එනවා. ඒ දෙක එකතු sum කියලා හදා ගන්නවා. එහෙනම් මේ variables අපි programs වල තියෙනවා. හරි. x y sum වගේ ඒවා අපිට තියෙන්න ඕනේ.
ඒ වගේම ස්ටේට්මන්ට් සහ එක්ස්ප්‍රෙෂන්ස් තියෙනවා. හරි. ඒ කියන්නේ ප්‍රකාශන සහ ප්‍රකාශනයන් තියෙනවා. හරි. ස්ටේට්මන්ට්ස්. හරි. ඒතර සම් සමානයි x ධන y. හරි. අර අන්න ඒ වගේ ඒවා තියෙනවා. හරි. එහෙම නැත්නම් print. අපි මේ වගන්තිය print කරනවා. print ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා කියන වචනේ print කරනවා. හරි. අන්න ඒ වගේ ස්ටේට්මන්ට්ස් සහ එක්ස්ප්‍රෙෂන්ස් තමයි. කමෙන්ට්ස් තියෙනවා. කමෙන්ට්ස් ලා කියන්නේ ඒක මේ ප්‍රෝග්‍රෑම් එකේ කම්පයිල් කරන්න ඕනේ නැහැ. නිකන් අපිට තේරුම් ගන්න. හරි. අපිට මොන හරි දෙයක් ඉදිරිපත් ප්‍රෝග්‍රෑම් එක තුල සටහනක් දා ගන්න ඕන නම් හරි. පොඩි නෝට් එකක් අපි කරපුවා ගෑ තුල දා ගන්න ඕනේ. හරි. හරි. ඒ වගේ සටහනක් දා ගන්න ඕන නම් ඒ කම්පියුටර් ගණන් ගන්න ලැන්ග්වේජ් එකට හැබැයි කමෙන්ට්ස් දෙන ක්‍රමයක් තියෙනවා, නීතියක් තියෙනවා. ඒවා මුද ප්‍රෝග්‍රෑම් එක කියවන කෙනාට මේ පාර්ට් එකෙන් කෙරෙන්නේ මොකද්ද? හරි. අපි ලියන්නේ නමක් ලියුවාම ලියන්නේ full name with මේ name with initials කියලා ලියන්නේ. හරි. අපි වරන් කරලා ලියනවා name with initial. නැත්නම් full name කියලා ලියනවා. මොකද ලියන කෙනාට පොඩි උදව්වක් නේ. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එක කියවද්දී අපි කියවන ප්‍රෝග්‍රෑම් ලියන කෙනාට උදව්වක් විදියට පොඩි කමෙන්ට්ස් දාගන්නවා. හරි. එහෙමනම් ඒ කමෙන්ට්ස් ලියන හැටි නීතියක් තියෙනවා. මෙන්න මේ කොටස් පහ අපි ප්‍රෝග්‍රෑම් එකේ දකින්න පුළුවන්. හරි. රයිට්. මම දැන් ඔය කතා කරපු දේවල් අපි ඉදිරියට ඒ වගේ චුට්ටක් කතා කරනවා. එක මම ගොඩ කතා කරන්න යන්නේ අපි ප්‍රෝග්‍රෑම් බේස් කරගෙන තමයි තියරි කතා කරන්නේ. මම හිතන්නේ ඒක ලේසි වෙයි ඔයගලන්ට එපා වෙන්නේ නැති වෙයි ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් ඉගෙන ගන්න. රයිට්. අපි බලමු අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක C වලින් කොහොමද යන්නේ කියන එක. මොකද පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා ඔයගොල්ලෝ හරියට ස්ටඩි කරොත් මේක එපා වෙන්නේ නැහැ. හරි. මේ ගොඩාක් වැදගත් මේ ප්‍රෝග්‍රෑම් එක. අපි අයන් ඉඳලා ඉගෙන ගන්න ඕනේ. හරි A to Z යන්නේ අපි Z කියලා කියන්නේ ගොඩාක් ඇඩ්වාන්ස් ප්‍රශ්න විසඳන ප්‍රෝග්‍රෑම්ස්. හරි. රයිට්. දැන් මම මෙතන දාලා තියෙනවා අපිට අවශ්‍යයි ශ්‍රී ලංකා කියන වර්ඩ් එක print කරගන්න. C language එකෙන්. ශ්‍රී ලංකා කියන වචනේ අපිට print කරගන්න ඕනේ ස්ක්‍රීන් එකේ C language එක පාවිච්චි කරලා. එහෙනම් අපි මේකට instructions ටිකක් දෙන්න ඕනේ. මේකේ හැම ප්‍රෝග්‍රෑම් එකකම දැකිය හැකි instructions ටිකක් තියෙනවා. අපි ඒක ඉස්සෙල්ලා කතා කරමු. මෙන්න මෙතන තියෙන ප්‍රධාන lines පහ. හරි. ඒතර මේකක් තියෙන එකක් include කියලා line එකක් තියෙනවා. int main කියලා දෙකයි. my first program කියලා තුනයි. printf කියලා එකක් හතරයි. return 0 කියලා තියෙනවා පහයි. මෙන්න මේ පහෙන් අපි එකින් එක අරන් බලමු මේක මොකද්ද. පළවෙනි එක තියෙනවා include stdio.h කියලා ඒකේ අංකිසි ස්ටයිල් එකකට ලියලා තියෙනවා. හරි. මෙන්න මේක ගොඩක් වැදගත්. හරි. එතකොට වැඩසටහනේ පළමු පේලිය තමයි මේක. මේකට කියන්නේ පෙර සැකසුම් විධානයක් කියලා කියනවා. ඕනම C language එක දැකිය හැකි line එකක්. මේ පෙර සැකසුම් විධානය අනිවාර්යයෙන්ම C program එකේ පළවෙනි line එක විදිහට ලියන්න ඕනේ. හරි. C වල හරි. එතකොට අපි ගත්තොත් එහෙම C++ කියලා C++ කියන එකේ මෙන්න මේ line එක වෙනස් වෙන්නේ මෙන්න මේ stdio වටනවා stream.h කියන වචනේ විතරයි වැටෙන්නේ. ඊටු ටික ඒකයි. ඒතර අපි පස්සේ අපි දෙවනුව C කියන language එක යම්කිසි දුරක් ගියාට පස්සේ මම කතා කරන්න C++ එකයි C එකයි අතර මොකද්ද වෙනස කියන එක. හරි. ඒතර C සහ C++ අතර වෙනස කියන එක. හරි. මොකද එක දවස් ඔක්කොම කතා කරන්න ගියොත් එපා වෙනවා. මම සැරින් සැරේ මේ වගේ වැදගත් තොරතුරු ඔයගලන්ට ස්ලයිඩ්ස් වලින් විස්තර කරනවා. රයිට්. එහෙමනම් අපි මේ පළවෙනි ලයින් එකෙන් අපි කියන්නේ පෙර සැකසුම් විධානය. මේක C ගොනුව C මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පළවෙනි ලයින් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ hash symbol එක ගහන්න වෙනවා. කීබෝඩ් එකේ තියෙන තුනේ ඉලක්ක මුඩ තියෙන කී එකක තුනේ ඉලක්ක මුඩ මෙන්න මේකෙන් තමයි පටන් ගන්න. හරි. ඒතර ඒක අනිවාර්යයෙන්ම වැදගත්. හරි. මෙන්න මේ symbol එක තියෙන්න ඕනේ. මේ තියෙන තුනේ ඉලක්ක මුඩ තියෙන මේ symbol එක. මෙන්න මේ symbol එක තමයි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. හරි. ඒක නීතියක්. මම කියන්නේ නීති තියනවා කියලා ග්‍රැමර් කියලා කිව්වේ නෑ. ඒ කාටවත් ඇයි මේකෙන් පටන් ගන්න කියලා කියන්න බෑ. ඒක බෙල් කම්පැනියෙන් ඒක අර මේක අපි හඳුන්ලා දුන්න කම්පැනියෙන් තමයි නම් අහන්න ඕනේ. ඇයි මේක දාන්නේ වෙන එකක් දාන්න නැතුව කියන එක. හරි. එහෙනම් අපි ඒ කම්පැනියෙන් දුන්න ලැන්ග්වේජ් එක අපි යූස් කරන්නේ. එහෙනම් අපි මේකෙන් තමයි පටන් ගන්න. හරි. එතකොට include කියන වචනේ තියෙන්න ඕනේ. මේක simple අකුරු වලින් තියෙන්න ඕනේ. මොකද මේ C language එකේ තියෙන විශේෂත්වය තමයි capital simple එයා හඳුනනවා. හරිද?
වෙන වෙනම අඳුරන කැපිටල් සිම්පල්. ඒකින සිම්පල් තියෙන තැන් සිම්පල් තියෙන්න ඕනේ, කැපිටල් තියෙන තැන් කැපිටල් තියෙන්න ඕනේ. බහුතරයේ තියෙන සිම්පල් වලින් ඒකින්ද මම දිගටම කියන්නේ කැපිටල් වෙන තැන් විතරක් මම කැපිටල් කියලා කියන්නම්. ඕගොල්ලෝ මතක තියාගන්න මේක සිම්පල් වලින් හැම එකක්ම ටයිප් වෙන්නේ. හරි. lower case letters. එහෙනම් මේ include කියන වචනේ අපි ටයිප් කරනවා. ඒක grammatically එකක්. ඒක නීතියක්. මේ කුඩා ලකුණයි විශාල ලකුණයි අතර තමයි මේ කුඩා ලකුණයි විශාල ලකුණයි අතර තමයි අපි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ stdio.h කියන්නේ. මේක standard input output header කියලා කියන්නේ. මේ header files ගැන header files ගොඩක් අපිට ඉදිරියේදී හම්බ වෙනවා. මේ header file ගැන පස්සේ දවසක කතා කරන්නම්. අපි දැන්ට අපි කියමු පළවෙනි line එක මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මේක පෙර සැකසුම් විධානයක්. මෙන්න මේ stdio.h කියන එකෙන් තමයි මෙන්න මේ වචනවල basic commands කොහොමද වැඩ කරන්නේ කියලා තේරුම් කරලා දෙන්නේ. හරි පෙර සැකසුම් විධානයේ මේ කලින් මේ compiler ඇතුලේ මෙන්න මේ file එක තියෙනවා. මේකෙන් කියනවා මේ printf එක කොහොමද වැඩ කරන්නේ. printf එකෙන් මොකද්ද කරන්නේ? return එකෙන් මොකද්ද කරන්නේ? main එකෙන් මොකද්ද කරන්නේ? int එකෙන් මොකද්ද කරන්නේ කියන එක මෙයා යම්කිසි උපදේශයක් දෙනවා. හරි ඒක තමයි පෙර සැකසුම් විධානයක් කියලා කියන්නේ. එහෙනම් අපි පළවෙනි ලයින් එක විදිහට මේක දාන්න ඕනේ. එතන මේකෙන් තමයි මේ විධානයන් ටික දෙන්නේ. දෙවෙනි ලයින් එක int main වැඩසටහන් ආරම්භක කරන තැන. හරි. එහෙනම් ආරම්භ කරන ප්‍රධාන කාර්යය. එහෙනම් මෙන්න මේක අපි දාන්න ඕනේ. මෙන්න මේ int කියන එක වෙනුවට පාවිච්චි කරන සමහර අවස්ථාවලදී void කියන එක මම ඒක දැන් පස්සේ කියන්නම්. දැනට අපි මේ int කියන වචනයෙන් පාවිච්චි කරනවා. හරි. int main මෙන්න මේ වරහන් දෙකක් තියෙනවා. හරි. මේක circular brackets වෙන්න ඕනේ. වෙන ඒවා පාවිච්චි කරන්න බෑ. ඒතර ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න මෙතනින් ඇත්තෙම. ප්‍රෝග්‍රෑම් එක main body එක පටන් ගන්න. මෙන්න main body එක පෙන්නන්න ප්‍රධාන instructions ලියන සීමාව පෙන්නන්න මෙන්න මේ වරහන් දෙකක් පාවිච්චි කරනවා. මෙන්න මේක function එකක් ඉන්න මෙන්න මේ දෙක round වරහන් පාවිච්චි කරන්න ඕනේ. int main කියන එක. මෙන්න මේ වරහණයි මේ වරහණයි. මේක තමයි ප්‍රධාන body එක. මේකට වෙන වරහන් පාවිච්චි කරන්න බෑ. මේ curly brackets පාවිච්චි කරන්න ඕනේ. මේ curly brackets දෙක අතර තමයි අපි instructions දෙන්න ඕනේ. එහෙනම් මේ පළවෙනි instruction එකේ තියෙනවා // එකයි අපිට මෙන්න මේ වැඩි කිරීම ලකුණ. හරි. අපි star mark එකේ තියෙන keyboard එක වැඩි කිරීමට පාවිච්චි කරන්නේ. හරි මේක මෙන්න මේක පාවිච්චි. මේක ලියලා my first C program ආපහු වැඩි කිරීම එකයි මේකයි. මෙන්න මේකට කියන කමෙන්ට් එකක් කියලා. මම අර කිව්වේ කමෙන්ට් එකක් තියෙනකොට මේක මේ කම්පියුටර් දැනගන්න තියෙන දෙයක් නෙමෙයි. කියන්නේ කම්පයිලර් එකට දැනගන්න තියෙන මේ කම්පයිල් වෙන්නේ නැහැ. මේක නිකන් අපේ ප්‍රයෝජනෙට. දැන් මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක කියලා මට ලියන්න ඕනේ. නැත්නම් මගේ නම ලියන්න ඕනේ මෙතන. ප්‍රෝග්‍රෑම් එක ලියුවේ මමයි කියලා. හරි. එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ මාතෘකාවක් ලියන්න ඕනේ. හරි. මේක මේ අපිට දැන ගැනීම සඳහා පමණයි. මේ ලයින් එකේ කිසිම බලපෑමක් නැහැ. මේක ඕනනම් අයින් කළා දාන්නත් පුළුවන්. හරි. ප්‍රෝග්‍රෑම් බලපෑමක් නැහැ. මේක නිකන් මගේ දැන ගැනීම සඳහා පමණයි. මගේ ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක. මොකද මේක නිකන් ලිව්වොත් මෙන්න මේ සලකුණු දෙක නැතුව ලිව්වොත් එහෙමනම් අපිට ගැටලුවක් වෙනවා. මොකද එහෙනම් එයා කම්පයිලර් එක ඒ කියන්නේ අර කම්පයිල් කරද්දී මෙයා බලනවා මේකත් එහෙමනම් කම්පයිල් කරගන්න ඕනේ කියන එක. එතකොට ඒක නීතියක් නැති හින්දා එතන error command එකක් වැටෙනවා. කම්පයිල් වෙන්නේ නැහැ. හරි. එහෙමනම් අපිට ඒක කම්පයිල් කරගන්න එපා කියලා කියන්න තමයි අර / එකයි වැඩි කිරීමයි අපි පාවිච්චි කරන්නේ. හරි. right. ඒක ඇතුලේ ඕන දෙයක් ලියන්න පුළුවන්. ඒක ඇතුලේ අපිට ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක ගොඩක් වැදගත්. මම පළවෙනි එකේ තමයි සැරින් සැරේ වැඩිපුර කියවන්නේ. මොකද මේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ හින්දා අපි. right. මම චුට්ටක් පෙන් එක ගන්න ලීසිතර. මෙන්න මේක හරියන්නේ මෙන්න මේ සලකුණ දෙන්න ඕනේ හරියට. ඒක ඕපන් කරන්න ඕනේ. ඒකෙම ක්ලෝස් කරන්න ඕනේ. හරි. මෙන්න ඒතර මේ දෙක අතර තියෙන මෙන්න මේ සිද්ධිය කම්පයිල් වෙන්නේ නැහැ. හරි. ඒකේ ස්පෙලිංස් වැරදුනාත් මොනවා ලියුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකට කියනවා කමෙන්ට් එකක් කියලා. right. ඊළඟ එක තමයි මේ printf. simple ලකුණෙන් printf. ඇයි මේ f දාලා තියෙන්නේ කියන එක කියන්න බෑ. ඒක කම්පැනි එකෙන් හඳුන්වලා දීලා තියෙන දෙයක්. අපි මේක C program හඳුන්වලා දුන්න කම්පැනි බෙල් කම්පැනි නේ. මෙන්න මේක print අපි output එකකට මෙන්න මේ printf line එක පාවිච්චි කරනවා. ඒ වගේම round වරහණයි ඇතුලේ තමයි අපිට අවශ්‍ය වගන්තිය ලියන්නේ. හරි. එතකොට මෙතන දාලා තියෙනවා මේක will be ignore. මෙතන දාලා තියෙන the next line. ඒ කියන්නේ මම කලින් කිව්ව එක will be ignored by the compiler. හරි. එහෙනම් අපි ඒක ignore කරනවා. ඊට පස්සේ හතරවෙනි line එක printf. another
functions available in C. මේක තමයි output එක. හරි මේක output එකයි පාවිච්චි කරන්නේ. මෙන්න මේකෙන් තමයි output එක දෙන්නේ ශ්‍රී ලංකා කියලා. මෙන්න මේ ශ්‍රී ලංකා කියන output එක මෙන්න මෙතනදී තමයි හඳුන්වන්නේ. හරි මෙන්න මේ double quotation ලකුණු දෙක ඇතුලේ අපි printf දාලා මේ round වරන් දාලා මෙන්න මේ double quotations mark දෙක ඇතුලේ තමයි දෙන්න ඕනේ. මෙන්න මේ /n කියන එක අපි කියන්නේ මම මේ ප්‍රැක්ටිකල් එක කරද්දී කියන්නම් මේක මෙන්න මේ වගන්තිය print වෙලා කර්ස් එක දෙවෙනි ලයින් එකට යන්න කියන එකයි. මේක දැම්මේ නැත්නම් මේ ශ්‍රී ලංකා කියලා print වෙලා අපි දන්න output එක උනා මේ කර්ස් එකක් print තියෙන මෙන්න කර්ස් එක display වෙනවා ඒ line එකේ අග. මේක එක print line එකකින් නම් මේකෙන් අද මේ වෙනස දකින්න බෑ. මේ line දෙකක් අය print කළා නම් මේ වෙනස දකින්න පුළුවන්. මම මේක practical එකේදී කියන්නම්. මේ බාර මේ ස්ලෑෂ් දෙකක් මේක මේ පැත්තට තියෙන ස්ලෑෂ් එක මේක බෙදීමට පාවිච්චි කරන එක මේක forward මේක backward slash එක මේක forward slash එක. ඊට පස්සේ return 0 program එක ඉවරයි කියලා කියන්නේ අපි මේ return 0 කියන එක පාවිච්චි කරන එක නීතියක්. හරි. right. එහෙනම් අපි බලමු මේ program එක කොහොමද type කරන්නේ කියන එක. මෙතන මම තව එකක් කියන්න තියෙනවා. අපි හැම line එකක් අගම in the C program the semicolon is the statement terminator. අපි දෙන අර main body එක ඇතුලේ ලියන හැම line එකක් අගම අපි දානවා semicolon එකක්. හරි semicolon දාන්න නැති තැන් තියෙනවා මම ඒවා කියන්නම්. මේ දැන් මේ main body එක මෙතනනේ තියෙන්නේ. main body එක මේකයි අතරනේ. මෙන්න මේ දෙක අතරනේ. ඒක ඇතුලේ මෙන්න මෙතන තියෙනවා semicolon එකක් දාලා තියෙනවා මේ. එහෙනම් මෙන්න මේකෙ තියෙන එක lines දෙකක් මෙතනක් තියෙනවා semicolon එකක් මේ තියෙන. මෙන්න මේවා වැදගත්. මේවා වැරදුනොත් errors එනවා. වැඩ කරන්නේ නැහැ program එක. මෙන්න main body එක ඇතුළේ ලියන සියලුම පේලි අග terminate කරන්න ඕනේ. මේ printf කියන එක වැඩේ ඉවරයි කියලා කියන්නේ මෙන්න මේ semicolon එක දානවා. එහෙම semicolon වැටෙන්නේ නැති තැන් තියෙනවා මම කියන්නම්. එතන මෙතනත් මේක ඉවරයි කියලා කියන්නේ semicolon එකක් දාලා දෙනවා. හරිද? එහෙනම් මේ semicolon කියන්නේ terminate එක. comments ගැන අපි කතා කරා. identifiers මේ program එක identifiers නැහැ. හරිද? identifiers කියලා කියන්නේ මම identifiers තියෙන තැන්වලදී කියන්නම්. මේ program එක identifiers නෑ මම එතනට ආවට පස්සේ කියන්නම් මේ identifiers ගැන මොකක්ද කියන එක. මේක නැතිනම් මම ඒ ගැන කතා නොකර යන්නම්. keywords කියලා කියන්නේ language එකට වෙන් වූ වචන. බලමු මේක මොනවද වෙන් වෙලා තියෙන්නේ. include කියන එක language එකට පාවිච්චි කරන වචනයක්. stdio.h කියන එක language එකට පාවිච්චි කරන වචනයක්. in කියන එක language එකට පාවිච්චි කරන වචනයක්. main කියන එක language එකේ වචනයක්. ඒ කියන්නේ language එක වෙන් වූ වචන reserved words. මෙතනින් ගත්තොත් මේ printf කියන එක language එකට වෙන්න වචන. මේක නෙමෙයි. මේක අපි පාවිච්චි කරනවා. මේක capital symbol ලියන්න පුළුවන් මේ. capital S අනිත් ඒවා මම කිව්වේ ඔක්කොම simple තියෙන්නේ. මේ වරහන් දෙකයි මේ double quotation දෙක ඇතුලේ තියෙන්නේ language එක වෙන්න වචන නෙමෙයි අපි ලියපු එකක්. හරි. return කියන්නේ language එකට වෙන්න වචන. අන්න ඒවට කියනවා අපි keyword reserved words. හරි keyword නැත්නම් reserved words කියලා කියනවා. ඉතින් reserved words the following list මම list එක කීපයක් දාලා තියෙනවා. මේ වගේ විශාල reserved words ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් අපි මේ එකින් එක reserved words use කරගන්න ඕනේ. දැන් අපි අද දවසේ ඉගෙන ගත්ත reserved words මොනවාද? include stdio.h in main printf return. හරි එහෙනම් 1 2 3 4 5 6ක් නේ. අපි reserved words 6ක් ඉගෙන ගත්තා language එකේ. එතකොට ඒවා යෙදෙන්නේ කොහොමද කියලා දැන් අපි යම්කිසි අදහසක් තියෙනවා. The following list show the reserved words in C. These reserved words may not be used as constant or variables. another identification. මෙන්න මේ reserved words වෙන වැඩවලට පාවිච්චි කරන්න බෑ. වන්න එක වැදගත්. වෙන වැඩ කියලා කියන්නේ මොනවද? වෙන වැඩ කියලා කියන්නේ හිතන්න මම සංඛ්‍යා දෙකක එකතු හොයන්න ඕනේ කියලා. එතකොට මම සංඛ්‍යා දෙක කම්පියුටර් ඉන්ස්ට්‍රක්ෂන්ස් ලියනවා. පළවෙනි සංඛ්‍යාව x කියලා මම ගන්නවා. දෙවෙනි සංඛ්‍යාව y කියලා ගන්නවා. එකතුව sum කියලා ගන්නවා. එහෙමනම් එතන identifiers තුනක් පාවිච්චි කළා. ඒ කියන්නේ language එකෙන් වචන නෙමෙයි ඒවා. හරි x y sum. මම අතින් දාගත්ත වචන. මොකද program එක ලියද්දී අපි අතින් දාගන්න වචන ගොඩාක් පාවිච්චි කරන්න වෙනවා. විශේෂයෙන් මේ mathematically equations ලියද්දී. හරි. එතකොට ඒවට කියන්නේ identifiers කියලා. හරි. නැත්නම් විශාලයන් variables කියලා කියනවා. x කියන එක variable එකක්. අපි සැරෙන් සැරේට එක එක ගන්න දෙනවා. හරි. variables. එතකොට තව constant තියෙනවා. අපි 5 අගේ 3.14 කියන අගේ 5 අගේ. ඒවා constant.
මෙන්න මේවා සඳහා මේ රිසර්ව් වර්ඩ්ස් පාවිච්චි කරන්න බෑලු. ඒ කියන්නේ මට බෑ ඉන් සමානයි 5යි කියලා පාවිච්චි කරන්න. දැන් x සමානයි 5යි කියලා පාවිච්චි මට ඉතින් සංඛ්‍යා දෙක එකතු වෙන්න දෙනකොට මම එක පළවෙනි සංඛ්‍යාව ගන්නවා int කියලා. හරි. එහෙම ගන්න බෑ. ඒක int කියන එක මේ C language වෙන් කරපු වචනයක්. හරි. එහෙනම් අපි එහෙනම් ප්‍රෝග්‍රෑම් අපි ඉස්සරහ ලියද්දි මේ identifiers කියන ඒවා සහ reserved words කියනවා හොයා ගන්න වෙනවා. identifiers වලට අපිට පුළුවන් A to Z ඕනම දෙයක් පාවිච්චි කරන්න. simple ලෝ capital ප්‍රශ්නයක් නෑ. මේ underscores පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි ඒව ගැන identifiers use කරන ඉදායි මම කියන්නම්. right. එහෙනම් මගේ slide series එක ඔතනින් ඉවරයි. දැන් අපි ඊට පස්සේ බලමු මේ program එකක් අපි කොහොමද කම්පියුටරෙන් ගොඩනගන්නේ කියන එක. එතකොට මම පාවිච්චි කරනවා මේ blocks code blocks කියන compiler එක. it's a free open source එකක් මේක. හරි. මේක ගොඩක් platforms වල වැඩ කරනවා. operating systems වල වැඩ කරන ඉඳන් මම මේක ගන්නෙ. මොකද සමහරක් මේ compilers තියෙනවා සමහරක් වෙලාවට Windows 7 වල වැඩ කරනවා Windows 10 වල වැඩ කරන්නේ නැහැ compiler. ඒ platform එකේ වැඩ කරන්නේ නැහැ. හරි. ඔය OS එකේ වැඩ කරන්නේ නැහැ. ඒතර අපිට ප්‍රශ්නයක්. මේ code blocks කියන එක අපි වැඩිපුර දැන් කට්ටිය පාවිච්චි කරන්නේ Windows 10 කියන එකනේ. ඒකෙත් වැඩ කරනවා. ඒකින්ද මම තෝරගත්තා code blocks කියන එක. right. අපි ගමු බලන්න ඕක මේ තියෙන code blocks. මම ඒක boot කරගන්නම් computer. right. ඔයගලන්ට පේන්න ඇති වෙන්න මේක. code blocks compiler එක මම ගත්තා. හරි. මේ compiler එක. මේ compiler තියෙන විදිහට edit එකත් මේකෙම තියෙනවා. ඒ කියන්නේ අපි notepad එකක් වගේ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ මේ code blocks එක පාවිච්චි කරද්දී. දැන් සමහරක් ඒ වගේ අපි Unix OS එකේ සමහරක් universities වල Unix OS එක පාවිච්චි කරනවා. එතකොට ඔයගලන්ට notepad එක ලියන්න ඒ program එක ලියන විදියයි compile කරන විදියයි වෙනස්. හැබැයි codings වෙනස් වෙන්නේ නැහැ. ඒකින්ද අපි ඔයගලන්ට හම්බ වෙන මේ compiler එක අනුව ඒ compiler එකට තියෙනවා ඒ program එක compile කරන්න. අපි කියනවා run කරනවා කියලා. ඒකට වෙනම steps ටිකක්. හරි දැන් මේකේ තියෙන steps සමහරක් වෙලාවට වෙන compiler එක වැඩ කරද්දී ඒ step එක චුට්ටක් ඒ compiler එකත් එක්ක බලා ගන්න වෙනවා. හරි. නමුත් code ඉන්නස් වෙන්නේ නැහැ. අපි මේක පාවිච්චි කරන්නේ code blocks වල පාවිච්චි කරන්නේ file කියලා ගිහිල්ලා new මේ empty file කියලා ගන්නවා. හරි. එතකොට අපිට මෙතන screen එකේ type දැන් අපි type කරන්න පුළුවන් නේ. එතකොට මේ type කරද්දී සමහරක් වෙලාවට මේ අකුරු කුඩාවට වදිනවා. දැන් මගේ මෙතන අකුරු කුඩාවට ඔයගලන්ට පේන්න ඕනේ මම මේ අකුරු ටිකක් විශාල කරන්නම්. ඒකට මේකේ තියෙනවා facilities. හරි. මම මෙතනින් තෝරගන්නවා. මම චුට්ටක් ටෙක්ස්ට් එක විශාලව ගන්නවා. හරි. ටෙක්ස්ට් එකට ඕනනම් අපිට Times New Roman මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. size එක 18 විතර දාගන්න. හරි. right okay. okay. right. හරි. right. අපි සාමාන්‍යයෙන් මේ code blocks වල ලියද්දී ලියන්න කලින් මේක ෆයිල් නේම් එකකින් සේව් කරගන්න. හරි. ඒක මම මෙතනට ගියා save as මම දෙන්න මේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකකින්ද E1 කියලා දෙන්න. හරි. කැමති නමක් දාගන්න. okay. save. right. right. දැන් අපි කරන පළවෙනි පෙළ මම දැම්ම keyboard එකේ hash mark එක include මේ code blocks හරි lazy අර පොඩි help එකක් වැටෙනවා reserved words වල. හරි දැන් sharp mark එක දැම්මම මේ මොන reserved word එකද ඕනේ කියන එක අහන්නේ. හැබැයි ඕක දිහා බල බල හොයන්න කිව්වොත් අපිට අමාරුයි. අපි නියම type කරන්න පුළුවන්. include මම මේක දැම්මා stdio.h. ඔන්න පළවෙනි line එක. C වලින් ලියදී ඔය line එක අපි පළවෙනි line එකදී අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි int අපි ගත්ත උදාහරණයක් හැටියට main මේක simple අකුරු වලින් රවුම් වරහණක් area වැහුවා. right enter. හරි. ඒතර අපි main body එක මම මේ වරහණක් curly bracket එකක් දෙනවා. පළවෙනි එක දුන්න ගාම code block lazy ඊළඟ bracket එක computer එකේ දා ගන්නවා. මොකද අනිවාර්යයෙන්ම මේකක් open කළොත් bracket එක close කරලා තියෙන්න ඕනේ. හරි. ඒක වැදගත්. අපි දැන් ලොකු ප්‍රෝග්‍රෑම් යද්දී බලව සමහරක් මේ වරහණ අඩුනොත් එහෙම compile වෙන්නේ නැහැ. හරි. right. comment එක මම දැම්මා keyboard එකේ ඒක අඳුන ගන්න. මෙන්න මෙතන එක ස්ලෑෂ් එකක් තියෙනවා. මෙතන තව ස්ලෑෂ් එකක් තියෙනවා. මේක. හරි. මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ comment එක දාද්දී
එතකොට අපි දන්නවා වැඩි කිරීම මේකනේ 8 ඉලක්කමුඩ තියෙන්නේ. මෙන්න මේක තමයි මේකත් පාවිච්චි කරනවා. හරි. එතකොට මේ දෙක තමයි පාවිච්චි කරන්නේ. right. එහෙනම් මම දැන් මේක දැම්ම කමෙන්ට් එකකට වැඩි කිරීම සිම්බල් එක 8 ඉලක්කමුඩ තියෙනවා. හරි. ඊට පස්සේ මම ලියනවා ඒක කැමතිද ලියන්න පුළුවන්. හරි. මම දැන් අර උදාහරණ ගත්තොත් ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඒතර ඒක ස්පෙලින්ස් වැරදුනාද අර මොනවා වුණත් අපිට ඒක ගැටලුවක් නෑ. මේක කමෙන්ට් එකක්. ඒ කම්පියුටරේ ගණන් ගන්නේ නෑ. right. ඊට පස්සේ printf අන්න දැන් ඒක අපි හරියට තියෙනවා. simple printf brackets area. හරි. double quotations. ඒක සිංගල් දෙකක් දැන් සමහරකට වරද්දා ගන්න කොච්චර කිව්වත් හරිද? මම දන්නවා ප්‍රැක්ටිකල් මම මේ ප්‍රැක්ටිකල් ක්ලාස් වලදී දන්නවා මේ සිංගල් මේ double quotation මෙන්න මේක. මේ සිංගල් එක වෙනම විතරයි. මේකයි පාවිච්චි කරන වෙනම වැඩකට. හරි. මේ ඩබල් කොපේෂන් මේක ගහද්දි shift එක press කරලා ගහන්න ඕනේ. හරි. right. ශ්‍රී ලංකා. හරි. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බා අනිත් පැත්තට වැටෙන ස්ලෑෂ් එක. n. හරි. ඊට සාගට semicolon. හරි semicolon. right. enter return 0 ඉවරයි ප්‍රෝග්‍රෑම් එක. හරි. දැන් මේ ප්‍රෝග්‍රෑම් මම ටයිප් කරලා ඉවරයි. දැන් මම මේක කම්පයිල් කරලා අපිට අවශ්‍ය උත්තරේ ගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා රෝඩ් මේ කෝඩ් බ්ලොක් එකේ run. හරි. build and run. මෙන්න මේ දෙකෙන් මේක build and run මේක run. මේ දෙක පාවිච්චි කරන්න පුළුවන්. මම මේක පාවිච්චි කරනවා හරි මේක run. එතන මෙතනින් අහනවා මේක බිල් කරලා නැහැ කියලා බලන්න. දැන් බිල් කරලා නැහැ කියලා කියනවා. right. මම එනම් බිල් කරන්නම් ඉස්සෙල්ලා මෙතනින් බිල් කරා. හරි. බිල් කරපුවාම අපිට උත්තරේ දෙකම එකට ආවා. හරි. මේ රන් කරපුවාම බිල් කළා නේද? එතන එකක් ආවා. මේ එතන මැසේජ් එකක් ආවා. අපි මෙතනින් ගත්තා මේ තියෙන. දැන් අපිට ඔන්න මේක ශ්‍රී ලංකා කියලා අවුට්පුට් එක. මේක තමයි පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ මම ගත්ත අවුට්පුට් එකක් කම්පයිල් කරලා. මෙන්න මේ ටික වැටෙනවා මේ ටයිම් එක කොච්චරකින් එක්සිකියුට් වුණාද කියන එක වැඩි ඉවරයි කියන්න පෙස් කරනවා. බලන්න මේ කර්ස් එක මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ හොඳට මේ ස්ක්‍රීන් එක බලන්න කර්ස් එක මෙතනට ඇවිල්ලා තියෙනවා. පොඩි වෙනසක් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක. මම මෙන්න මේ බෑක්ස්ලෑෂ් ලයින් එක අයින් කරනවා මේක. අයින් කළා මම රන් කරනවා. බිල් කරනවා. හරි. දැන් බලන්න මෙන්න මේ දෙක අතර ඉඩක් තියෙනවද මේ? process return 0 කියන එකයි ශ්‍රී ලංකාවේ අතර ඉඩක් නැහැ නේ. ඒ කියන්නේ මේ වැඩේ ඉවර වෙලා ඒ ගමම්ම මෙතනට ගත්තා. එක්ස්ට්‍රා ලයින් එකක් තියාගත්තේ නැහැ. අලුත් ලයින් එකකට ආවේ නැහැ කර්ස් එක. හරි. මම මෙතන ස්ලෑෂ් n එක දැම්මොත් මම ඈඩ් කරන පොඩ්ඩක් පැහැදිලි වෙන්න හරි. මම මෙතන ගත්තොත් n හරි. එතන මේක මම පාවිච්චි කරන මෙතන කීබෝඩ් මම ආපහු ගත්තොත් මේ දෙකක් තියෙනවානේ. මේක මම පාවිච්චි කරන එකට හරි. එතන කමෙන්ට් එකට පාවිච්චි කළේ මේක. මේක අනිත් එකට ඈ. මම දැන් බලන්න මොකද්ද උනේ කියන එක. දැන් මෙතන එක්ස්ට්‍රා ලයින් එකක් ආවා මේ තියෙන. මෙන්න මේ ලයින්ස් ප්‍රොජෙක්ට් එක. හරි මෙන්න එක්ස්ට්‍රා ලයින් එකක් ආවා. තනි ලයින් එකක් print ලයින් එකක් මේක වෙනස එච්චර අඳුර ගන්න අමාරුයි. දැන් මෙතනට ආවනේ. මම මෙතන තව දෙකක්ද තව එකක් දැම්මා. තව එකක් දැම්මා. අන්න මේ ગેප් එක වැඩි වෙනවනේ. එහෙමනම් මෙන්න මේකේ තේරුම new line කියන්නයි. මෙන්න මේක මම අනිත් දවසේ මේ note එකේ දෙන්නම්. මේක මෙන්න මේ slash එකකට කියන්නේ new line. මම මෙන්න මෙහෙම ගන්නවා දැන්. ඔය හිතන්න ඔහම තිබ්බා. මම දැන් මෙතන මට අවශ්‍යයි තවත් වචනයක්. මම මෙතන ගන්නවා Open University. University of Sri Lanka. ශ්‍රී ලංකා අගට සෙමිකෝලන්. මම සෙමිකෝලන් දාන්නේ නැහැ. හරි. දැන් මම මෙතන රන් කරනවා. රන් කරපු හැටි උත්තරය ආවද? මෙන්න මෙතන රෙඩ් එකක් ආවා මේ තියෙන්නේ. දැන් මෙතන තියෙනවා එරර් එකක් තියෙනවලු. යාර කම්පයිල් කරගන්න බෑ. හරි. මේ තියෙන semicolon before return. අපි මේ error commands පෙන්නනවා මේ යට line මෙතනදී. before return. return එකට උඩින් semicolon එකක් අවශ්‍යයිලු. හරි මේ කම්පයිලර් එකේ අපි පුළුවන් තරම් errors පෙන්නුම් කරනවා. ඒතර ලොකු errors වුණාම සමහරකට අපි experience එකෙන් errors ගන්න වෙනවා. සමහරකට ගොඩක් හිට පෙන්නනවා. එහෙනම් මෙතන semicolon එක අඩුයිලු. එහෙනම් මම මේ error එක හදන්න ඕනේ මේ තියෙන.
ඒ කියන්නේ මෙතන semicolon නැහැ කියන එක. මම කිව්වා line එක ඉවරනාම terminate කරන්න ඕනේ. ඒක terminate කරලා නැත්නම් error එකක්. හරි. ඒ කියන්නේ මේ පොඩි full stop එක දශමේ පවා මේ compiler එකට තේරුම් ගන්නවා. ඒකින්ද ඒක අඩු වුණොත් program එක run වෙන්නේ නැහැ. දැන් මම run කළොත් බලන්න. sorry මේක save කරගන්න ඕනේ. නැත්නම් කලින් කරන්න ඕනේ. අපි මොනවා වෙනසක් කළොත් save කරගන්න. saving. දැන් බලන්න ශ්‍රී ලංකා open in ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා open university of ශ්‍රී ලංකා. මේ එකම පෙළේ මේක ආවේ. හැබැයි මෙතන තියෙන්නේ පෙළි දෙකක. මේ තියෙන්නේ ශ්‍රී ලංකා මෙතන තියෙනවා open institute ශ්‍රී ලංකා මෙතන පේලි දෙකකට තිබ්බට මෙතන එක පෙළේ තියෙනවා. එහෙනම් මට පේලි දෙකකට ගන්න නම් පළවෙනි එක print කරලා දෙවෙනි පෙළට එන්න කියලා කියන්න ඕනේ. හැමදේම අපි instructions දෙන්න ඕනේ. එහෙනම් අපි ඒකට දෙන්න තමයි මේ n කියන එක පාවිච්චි කරන්නේ. new line ශ්‍රී ලංකා print කරලා new line එකට යන්න කියලා කියනවා. open හැබැයි මේකේ දැන් වැඩි ඉවරලා new line මෙතන ගැහුවත් වැඩක් නැහැ. වැඩි ඉවරලා new line එක නෙමෙයි යන්න ඕනේ. මේ ශ්‍රී ලංකා කියන එක ඉවර වෙලා new line එකට යන්න කියලා කියනවා. එහෙනම් මෙන්න මේ මේ notation එකෙන් කියන්නේ new line එකට යන්න කියන්නේ. දැන් බලමු. දැන් මම build කරොත් අර ශ්‍රී ලංකා open issue ශ්‍රී ලංකා පළවෙනි print line එක මේක දෙවෙනි print line එක මේක. දැන් ගියානේ. මෙතන දෙන්නත් පුළුවන්. ඕනනම් මෙහෙම කියන්නත් පුළුවන් ඒ කාට හරි. මම මෙතන කියන්නේ නැතුව මං කියන මේක වැඩි පටන් ගන්න කලින් line එකට ගිහිලා පටන් ගන්න. ඒකත් හරි. ඔන්න මෙහෙම කියන්නත් පුළුවන් එකම සිද්ධිය. ඒ දෙකේ වෙනසක් නෑ අර. හරි. එහෙනම් මේ line එක පටන් ගන්න කලින් කියන්නත් පුළුවන්. හරි. ඔන්න මෙතන කියන්නත් පුළුවන්. මෙතන තෑරලා. හරි. ගොඩක් ඉත line එක අග තමයි ලේසි මතක තියාගන්න. හරි. දැන් මෙන්න මේ වගන්තිය අතරයි මේ පොඩි output එක අතර මේ ඔක්කොම එකට ඇවිල්ලා දිනවා. මම මේ පොඩි gap එකක් තියා ගන්න ඕන. මම මේක අගක් දානවා line එක. gaps දෙක එකක් දාන්න ඕනේ එකක්. දෙකක් දාන්න ඕනේ තව එකක් දානවා. හරි. එහෙනම් දැන් මට මේ ඔන්න ඔය ප්‍රෝග්‍රෑම් එක හැදෙන හැටි අර මේතර යන ગેප් එකක් ආවා. මෙන්න මේ ටික පල්ලෙහාට ගත්තා පොඩ්ඩක්. ඒතර අපිට පැහැදිලි උත්තරේනේ. එහෙනම් මෙතන ගත්තානේ. දැන් හරිනේ. මම තව ලයින් එකක් අයිව ගත්තොත්. center /n හරි. මම මෙතන එකක් අයින් කරනවා. නැත්නම් ඒ දෙක අතර ગેප් එකක් වැඩිපුර යනවා. right මම දැන් බලමු. දැන් මම ශ්‍රී ලංකා පළවෙනි එක open institute ශ්‍රී ලංකා කුරුණෑගල regional center කුරුණෑගල. දැන් පැහැදිලිනේ. දැන් කාට හරි දෙන්න පුළුවන් මේක මට තනි print line එකේ මේක ලියන්න බැයිද කියලා. පුළුවන්. හරි. එහෙමනම් අපි මෙහෙම ලියන්න ඕනේ. මම දැන් මේ ටික අතහැරලා මම මෙතනට ගන්නවා. හරි. ඔන්න තනි line එක ලියනවා නම් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඔන්න ඔතන මම දානවා මේක. හරි. දැන් මේ ශ්‍රී ලංකා print කරලා අලුත් line එකට ගිහිල්ලා මේක print කරන්න කියනවා. හරි. මම මේකත් මෙතනින් අයින් කරනවා. හරි ඔන්න අතන දැම්මා. හරි. එහෙනම් open institute ශ්‍රී ලංකා print කරලා අලුත් line එකට යන්න. ඔව් මේකත් මම ගන්නවා උඩට. double හරි. /n දැන් හරි. දැන් මම මේක වැඩ කරනවාද කියලා. ශ්‍රී ලංකා print කරලා අලුත් line එකට ගියා. open institute ශ්‍රී ලංකා print කරලා අලුත් line එකට ගියා. කුරුණෑගල regional center print කරලා අලුත් line එකට. කුරුණෑගල අලුත් line එකට ගියානේ. එක line එක ලියුවේ මේකනේ. result එක same අර. එහෙනම් මේව ඇතෑරුණොත් ඔය දිගටම එකම line එකක් විතර යයි. එහෙනම් ඔයගලන්ට තේරෙනවා ඇති ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද ගොඩ නැගෙන්නේ කියන එක. හරි. ඕනම එකක වැරැද්දක් ආවොත් අපි ප්‍රෝග්‍රෑම් එකේ error එකක් එනවා. මම දැන් මෙතන line error කඩුනොත් compile වෙන්නේ නැහැ. අන්න යට error එක තියෙනවා. printf එක වැරදි. හරි. එහෙනම් අපි මේ හැම මේ syntax අපි ඉගෙන ගන්න වෙනවා හරියටම. හරියට run වුණොත් විතරයි මේක වෙන්නේ. ඒ රන් වුණාට පස්සේ මෙන්න මේක මිනිමයිස් කරන්න යන්න එපා. මේක මිනිමයිස් කරලා ආපහු වෙනසක මෙන්න මේ රන් එක ඕෆ් වෙලා තියෙන්නේ. දැන් කවුරු හරි සමහර කට්ටිය කියනවා මේක වැඩ කරන්නේ නැහැ කියනවා. මේක ඩිසේබල් වෙලා තියෙනවා. ඩිසේබල් එක දැනගන්න ඕන. අපි එහෙනම් අර කලින්
ප්‍රීවියස් රන් කරපු එකක් මිනිමයිස් කරලා තියෙන එක. කියන අපි ටිකක් යට බලන්න බෑ ටාස්ක් බාර් එකේ අර. ඒක මිනිමයිස් කරන්න බෑ ක්ලෝස් කරලා ඉන්න ඕනේ. හරි. ඒ අවුට්පුට් එක මිනිමයිස් කරලා රන් කරන විදිහට තමයි මේක ඕනේ. මම ප්‍රැක්ටිකල් ඉන්න ගැටලු කියන්නේ. මොකද දැන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එකත් මම ළඟ නැහැ නේද? ඒ හින්දා මේ එරර්ස් තියෙනවා. ඔයගොල්ලෝ මොන හරි එකක් ආවොත් මට කෝල් කරන්න. මම YouTube channel එකේ දාලා තියෙනවා ටෙලිෆෝන් නම්බර් එක. කෝල් කරන්න. ඕනම ගැටලුවක් ආවොත්. එහෙම නැත්නම් ඊමේල් කරන්න මට. ඔයගොල්ලන්ගේ ප්‍රොබ්ලම් එකක් ආවොත් ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න බැරිනොත් ගැටලුවක් ආවොත් මට ඊමේල් කරන්න. ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියෙනවා. මොකද මම බලාපොරොත්තු වෙන්නේ YouTube channel එකෙන් ඔයගොල්ලන්ට මේ C knowledge එක හොඳට ලබා දෙන්න. හරි. ඒ හින්දා මාත් එක්ක ඉන්න මේ වීඩියෝ සීරීස් එකේ අවශ්‍ය කට්ටිය අද පොඩි ප්‍රෝග්‍රෑම් එකම හැම දවසෙම එක වීඩියෝ එක ගානේ දාන්න බලාපොරොත්තු වෙනවා. අද පටන් ගත්තට පස්සේ හැම දවසෙම එක වීඩියෝ එක ගානේ. හරි. ඒ හින්දා වීඩියෝ තනින් බලන්න එපා. හැම එකක්ම හොඳට ස්ටඩි කරන්න. ඒ ප්‍රෝග්‍රෑම් වෙනස් කර බලන්න. හරි. වෙනස් කර බලන්න. ඒතර ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉන්නේ. මගේ පළවෙනි වීඩියෝ එකකින්ද මම මෙතනින් නතර කරනවා. ওই ටික ඔයගොල්ලෝ සූදානම් වෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ YouTube channel එකේ subscribe කරලා bell sign එක මාක් කරොත් ඔයගොල්ලන් මම වීඩියෝ එකක් දාපු ගාම notification එකක් එයි. ඒක ඔයගොල්ලන් ලේසි වෙයි. වීඩියෝ එක දාපු ගාම notification එකක් එනින්ද. ඒ නාලෙන් සම්බන්ධ වෙන හැම කෙනෙක්ම YouTube channel එක subscribe කරලා bell sign එක දාලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මම tunes දෙනවා. ඒ tunes මම display කරනවා. කාට හරි ඒකේ soft copy එක අවශ්‍ය නම් tunes දාන වෙලාවට මට මේල් කරන්න. මම ඔයගොල්ලන්ගේ මේල් එකට soft copy එක එවන්න පුළුවන්. හරි. අපි බලමු ඔයගොල්ලෝ සමහරක් engineering faculty, science faculty යන්න බලාපොරොත්තු වෙන ගෙවල් වල දැන් ඇති. කොයිඩ් ප්‍රශ්න නිසා යුනිවර්සිටි කවද පටන් ගන්නේ කියලා දන්නේ නැති ඉඳලා. ඒ හැම කෙනෙකුට මම හිතන්නේ මේක ප්‍රයෝජනවත් වෙයි. අද මම මේක නතර කරනවා මේ වීඩියෝ එක මම නතර කරනවා හෙට අලුත් වීඩියෝවක් දාන්න. ඒ වගේ මම හැමදාම වීඩියෝ දාන වීඩියෝ යන අතරේ මම තියරි කියන්නම්. අද දවසේ අපි මුලින් පොඩ්ඩක් තියරි කතා කරා. එතකොට ඒ තියරි වලදී මම එක්සෑම් පේපර්ස් කරේ සමහරක් විට තියරි ඕන වෙනවා. එතකොට ඒ කතා නොකරපු තියරි ගොඩක් තියෙනවා. ඒවා පේපර්ස් හරහා මම කතා කරන්නම්. ඒ වගේ යන අතරේ හැම සැරින් තියරි ටිකක් කියන්නම්. මම වැඩිපුර එම් කරන්නේ ඔයගොල්ලෝ අහුවා ප්‍රෝග්‍රෑම්ස් විශාල ප්‍රමාණයක් ලියව ගන්න එක. හරි. මොකද ප්‍රෝග්‍රෑමින් කියන එක ඔයගලන්ට එක්සෑම්ස් වලදී හම්බ වෙන්නේ ප්‍රැක්ටිකල් එකකට වඩා සමහරක් විට පේපර් එක ලියන්න. ඒතර මේ සින්ටැක්ස් එරර්ස්, ඒ කියන්නේ අපි මේ ලියන කමාන්ඩ්ස් හැම එකක්ම හොඳ අවබෝධයක් තියාගෙන තියෙන්න ඕනේ. හරි. එතකොට ඕපන් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලා ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට ප්‍රැක්ටිකල් ටෙස්ට් තියෙනවා. ඒතර ඒගොල්ලන්ටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මම යුනිවර්සිටිස් වලට ගොඩකට ගන්නවා C ලැන්ග්වේජ් එක. ඒ හින්දා මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ළමයිගේ දුර්වලකම් මොනවද? එක්සෑම් එකට එන්නේ මොන වගේ ප්‍රශ්නද කියන එක. ඒක බේස් කරගෙන තමයි මම හිතුවේ මේ යුනිවර්සිටි මේ කොයිඩ් ප්‍රශ්න නිසා ගෙවල් ඉන්න කට්ටියට උදව්වක් විදියට මේ වීඩියෝ සීරීස් එක ගෙනියන්න. කොහොමත් කොයිඩ් ප්‍රශ්න විසඳුණත් මම මේ වීඩියෝ සීරීස් එක දිගටම ගෙනියනවා. C ලැන්ග්වේජ් එක ටිකක් ගැඹුරින් ඇඩ්වාන්ස් ටෙක්නික්ස් පාවිච්චි කරලා ලොකු ප්‍රෝග්‍රෑම්ස් දක්වා යන්න බලාපොරොත්තු වෙනවා. ඕකේ එහෙනම් අපි අද නතර වෙනවා.